අද 2020 ඔක්තෝබර් 15 බ්‍රහස්පතින්දා මේ හරිලේසි ඉංග්‍රීසි YouTube channel එකේ පත්තරයක ඉංග්‍රීසි වැඩසටහන මම තිමිර අංජන. අද වෙනද වගේම සිලෝන් ටුඩේ පත්තරේ ප්‍රධාන සිරස්තල කීපයක් අපි බලමු. MT New Diamond Skipper fined 12 million rupees. මේක හරියටම grammatical වාක්‍ය එන්න ඕනේ. එක්කෝ MT New Diamond Skipper has been fined 12 million rupees නැත්නම් MT New Diamond Skipper was fined 12 million rupees. හොඳයි MT New Diamond කියන්නේ මේ නැවේ නම. Skipper කියන්නේ නැවක කපිතාන් නැත්නම් captain තමයි ස්කිපර් කියන්නේ. ෆයින් කියන අපි හොඳයි කියන තේරුමකට කියනවා I'm fine මම හොඳින්. ඒක තමයි දඩේට අපි කියන ෆයින් කියලා. දඩ ගහනකොටත් අපි ෆයින් කියලාම කියනවා. ඒතර ඒකේ past form එක වෙන්නේ find. I find him කිව්වොත් මම ඔහුට දඩ ගැහුවා. මෙතන තියෙන්නේ මේ වාක්‍ය passive voice එකෙන්. කවුද දඩ ගැහුවේ කියලා නෑ. කාටද දඩ ගැහුවේ කියලා විතරයි තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අපිට passive voice පාවිච්චි කරන්න පුළුවන්. එතකොට MT New Diamond Skipper was fined කියලා කිව්වොත් මේ MT New Diamond නැවේ කපිතාන්ට දඩ ගැහුවා රුපියල් මිලියන 12ක්. MT New Diamond Skipper has been fined 12 million rupees කිව්වොත් ඒකේ තේරුම මේ New Diamond නැවේ කපිතාන්ට දඩ ගහලා ඉස්සෙල්ලක දඩ ගැහුවා මේක දඩ ගහලා. ඉතින් මේවා ගැන මේ tenses 12 ගැන සහ passive voice ගැන පාඩම් දෙක ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ ගැන තව දුරටත් දැනගන්න. ඉතින් මෙතන ඒ කියපු වාක්‍ය දෙකෙන් ඕන එකක් මෙතෙන්ට ගැලපෙනවා. මෙතන ඒ දෙකෙන් මෙතන ඒ was නැත්නම් has been යොදලා නැත්තේ මේක පත්තරේ headline එක නිසා headlines වල headline එක කෙටි කර ගැනීම සඳහා මේ විදිහට was am is are and the ඔය වගේ වචන ඉවත් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරි. Pleads guilty to the charges. මෙතනත් සම්පූර්ණ වාක්‍ය වෙන්න ඕනේ. MT New Diamond Skipper pleads guilty to the charges. මේක නැත්තම් අපිට තවත් හොඳයි. MT New Diamonds Skipper කිව්වොත් නෞකාවේ කියන තේරුම කෙලින්ම එනවා. ඒතර pleads guilty ඒ වචන දෙක එහෙම යෙදුවහම තේරුම මේ වරද පිළිගන්නවා කියන තේරුම. අධිකරණයක සාමාන්‍ය අපරාධ අධිකරණයක නඩු විභාගයේ පටන් ගන්න කොට මුලින්ම අහනවා චූදිතකින් වැරදි කරුද නිවැරදි කරුද කියලා. So in that instance අනේ අවස්ථාවේදී you can plead guilty. ඔයාලට පුළුවන් ඕනනම් වැරදි කරු කියලා පිළිගන්න. එතකොට නඩුව ඉවරයි එතනින්. ඊට පස්සේ ඊට අනුව ඒ අනුව දඬුවම් නියම කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් not guilty කියලා plead කරන්න. You can plead not guilty නිවැරදි කරු කියලා. එතකොට නඩු විභාගය ආරම්භ වෙනවා. සාක්ෂිකාරයෝ ගෙන්නලා ඔය ඉතින් දීර්ඝ නඩු විභාගය ආරම්භ වෙනවා. හරි. එතකොට වැරදිකරු කියලා පිළි අරගෙන තියෙනවා. තමන් වැරදිකරු කියලා මේ කපිතාන් මොනවටද වැරදිකරු කියලා පිළි අරගෙන තියෙන්නේ to the charges. charges කියන්නේ චෝදනාවලට. විශේෂයෙන්ම අධිකරණයක ඉදිරිපත් කරන චෝදනාවලට තමයි charges කියලා කියන්නේ. charge කියන්නේ චෝදනාව. අධිකරණයක ඉදිරිපත් කරන චෝදනාව. හරි. court rejects. court කියන්නේ අධිකරණය. reject කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. ඒතර simple present tense එකේ තියෙන ප්‍රතික්ෂේප කරයි කියලා. මොනවද? AG's 200 million rupees compensation request. AG කියන්නේ attorney general. ඒ කියන්නේ නීතිපති. නීතිපති කියන්නේ කවුද කියලා මම මෙතන කියන්න යන්නේ නැහැ. මේක නීති පාඩමක් නෙවෙයි ඉංග්‍රීසි පාඩමක් නිසා. AG's කියන්නේ තොර AG ගේ කියන්නේ attorney general ගේ නීතිපතිගේ 200 million rupees මිලියන 200ක රුපියල් මිලියන 200ක compensation request. compensation කියන්නේ වන්දි request කියන්නේ ඉල්ලීම තොර. වන්දි ඉල්ලීම රුපියල් මිලියන 200ක නීතිපතිගේ වන්දි ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. කෙටි ගියොත් අධිකරණ නීතිපති විසින් මේ රජය තමයි නියෝජනය කරන්නේ. The Greek captain, Greek ජාතික captain කපිතාන් මොකේ captain of the crude oil tanker MT New Diamond. crude oil කියන්නේ බොර තෙල්. tanker කියන්නේ මේ විදිහට ලොකු තෙල් ගෙනියන නැව් වලට අපි tanker කියලා කියනවා. එතකොට ඒ බොර තෙල් ගෙනියන නැවේ Greek ජාතික කපිතාන් කවුද? Stelios. Yesterday he pleaded guilty. වරද පිළිගත්තා. නැත්නම් තමන් වරදකරු බවට ප්‍රකාශ කර සිටියා. මොනවටද? to the charges filed against him. චෝදනාවලට to the charges filed against him. file කරනවා කියන ගොනු කරනවා කියන තේරුම. එතකොට against කියන්නේ විරුද්ධව. him ඔහුට. ඒතර against him ඔහුට විරුද්ධව. charges filed against him. ඔහුට විරුද්ධව ගොනු කරන ලද චෝදනා වලට මේ වරදකරු බවට ප්‍රකාශ කර සිටියා. නැත්නම් වරද පිළිගත්තා කියලා කියන්නේ වාක්‍ය ඉවර නෑ. in relation to the blaze on the vessel. in relation to කියන්නේ සම්බන්ධයි. වරද පිළිගත්තා කියවනේ ඔහුට විරුද්ධව ගොනු කරන ලද චෝදනා වලට කියලා. ඒ චෝදනා මොනවා සම්බන්ධයෙන්ද කියලා ඊළඟට තියෙන්නේ in relation to the blaze. blaze කියන්නේ ගින්න, fire කියලා කියන්නත් පුළුවන්. on the vessel. vessel කියනවා ඕනම නැවක් නැත්නම් ලොකු බෝට්ටුවක් වගේ එකකට අපි vessel එක වෙසල් කියලා කියනවා. ඒ වගේම භාජනයටත් අපි වෙසල් කියලා කියනවා. මෙතන තේරුම මොකක්ද කියලා ඔයගලන්ට තේරෙනවා. ඒතර blaze on the vessel නැව මත ගින්න සම්බන්ධයෙන් ඒ ඔහුට විරුද්ධව ගොනු කරන ලද චෝදනාවලට වරද පිළිගත්තා කියලා කියන්නේ. and was fined. එහෙම වරද පිළිගත්තට පස්සේ ඊළඟට මොකද උනේ කියලා කියන්නේ මේ and එකෙන් වාක්‍ය සම්බන්ධ කරලා තියෙන. and was fined. මෙතන ආපහු අපිට කියන්න අවශ්‍ය නැහැ. අර මුලින් තිබ්බ the Greek captain of the crude oil tanker MT New Diamond Stelios කියලා.
මේ එයා ගැනම කියන ඒ වාක්‍යම තාම යන්න නිසා අපිට කියන්න පුළුවන් මේ විදිහට මෙතන was fine කියන්නේ අර අන්න ඒ කෑල්ලම තමයි එයාට අන්න එයාටම තමයි මේ ෆයින් කරලා තියෙන්නේ was fine දඩ ගැහුවා දඩ නියම කලා ඔහුට කියද 12 million rupees by Colombo High Court judge ධම්මික ගණේපොළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ විසින් රුපියල් මිලියන 12ක් දඩ නියම කලා කියලා කියන්නේ MT New Diamond තෙල් නැවේ කැප්ටන්ට ඔහුට විරුද්ධව චෝදනාවලට වරද පිළිගත්තයින් පස්සේ subsequently කියන්නේ පසුව කියන තේරුම. මේ later කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. පසුව. Subsequently, Attorney General Dappula de Oliveira, නීතිපති Dappula de Oliveira sought a court order. sought කියන seek කියන යමක් ලබා ගන්න උත්සාහ කරනවා කියන වචනේ past form එක එහෙම උත්සාහ කළා. ඒතකොට ලබා ගන්න උත්සාහ කළා. a court order අධිකරණ නියෝගයක්. මොනව සඳහාද අධිකරණ නියෝගය? මේ for කියන එකෙන් සඳහා කියන තේරුම මෙතන එන්නේ. for compensation වන්දි සඳහා තමයි නියෝගයක් ලබා ගන්න උත්සාහ කරලා තියෙන්නේ. නැත්නම් නියෝගයක් ඉල්ලලා තියෙන්නේ. ඒතර for compensation in a sum of 200 million rupees. sum කියන්නේ අපි එකතුව නැත්නම් total කියන එකට sum කියලා කියන්න පුළුවන්. ඒවා අපි සිංහලෙන් ගණන් හදනකොට ගණිතය අපි කියන ගාණක් හදනවා කියලා. ගණිත අන්න ඒ විදිහේ ගාණ කියන තේරුමකට sum කියලා කියනවා. අනිත් තේරුම මෙතන තියෙන තේරුම තමයි මුදල් ප්‍රමාණය කියන තේරුම. අපිට මොනවා හරි මුදල් ප්‍රමාණයක් කියද්දි මේ විදිහට කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් රුපියල් මිලියන 200ක මුදලක් කියන එක a sum of 200 million rupees. හරි එතකොට මේ වන්දි සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියේ කීයක වන්දියද? compensation in a sum of 200 million rupees. රුපියල් මිලියන 200ක මුදලක්. however කියන්නේ ඒත් නැත්නම් but කියන තේරුම. however justice ගණේපොළ justice කියන එකේ යුක්තිය කියන තේරුම තියෙන. ඒ වගේම විනිසුරුවරයා මේ judge කියන එකටම අපි justice කියලාත් යොදනවා. ඒත් justice ගණේපොළ ruled that මේ නියෝග තීන්දුව කළා. ruled කියන්නේ තීන්දුව කළා. මොකද්ද? තීන්දුව කළේ that the accused be released. accused කියන්නේ විචූදිත කියන්නේ චෝදනාවට ලක් වෙලා ඉන්න කෙනා. ඒතකොට තීන්දුව කරලා තියෙන්නේ that the accused be released. release කියනවා මුදා හරිනවා. ඒ චෝදිතව නිදහස් කරන්න කියලා තීන්දුව කරලා තියෙනවා. after the settlement of a fine of 12 million rupees. after කියන්නේ පසුව settlement කිව්වහම තේරුම් කිහිපයක් තියෙනවා. මෙතන තේරුම එන්නේ ඔයගොල්ලෝ අහලා ඇති. මොනවා ණයක් ගත්තාම ඒක සෙටල් කරන්න ඕනේ කියලා. අන්න ඒ තේරුම. එහෙම සෙටල් කිරීම, ඒ ණය බේරීම, අදාළ මුදල ගෙවලා අවසන් කිරීම කියන තේරුම එනවා සෙටල්මන්ට් කියවහම මෙතන. ඉතින් එතකොට විනිසුරුතුමා නියෝග කරලා තියෙනවා that the accused be released චෝදිතව නිදහස් කරන්න කියලා. after the settlement of a fine of 12 million rupees. රුපියල් මිලියන 12ක දඩයක් ගෙවීමෙන් අනතුරුව නිදහස් කරන්න කියලා. ඒකට හේතුවක් ඇති. ඒක නේ වැඩි විස්තර බලන්න මගේ අදහසක් නෑ. අපි තාත් සිරස්තලයකට. curfew imposed in කටුනායක. මේක grammatically ගත්තොත් curfew has been imposed in කටුනායක. කටුනායකට curfew ඇඳිරි නීතිය දාලා කියලා කියන්නේ impose කියන්නේ සාමාන්‍ය නීතියක් පනවනවා. ඒ කියන්නේ හරියටම ඇඳිරි නීතිය පනවලා කියලා කටුනායකට. මේක passive voice එකකින් තියෙන්නේ. ඇයි කවුද ඇඳිරි නීතිය දැම්මේ? එක් කරපු කෙනා මෙතෙන්ට දාන්න අවශ්‍ය නැහැ. ඒකට දාලා නැහැ. මේක passive voice තියෙන්නේ. 160 COVID-19 cases were recorded in Colombo district. එහෙම නැත්නම් have been recorded in Colombo district. එහෙමයි grammatically එන්න ඕනේ මේ දෙකෙන් එකක්. ඒතකොට 160 COVID-19 cases were recorded කිව්වොත් ඔගේ තේරුම COVID-19 cases කියන්නේ COVID-19 මේ ලෙඩේ හැදිච්ච අය COVID-19 රෝගීන් 160 දෙනෙක් වාර්තා වුණා කියලා කියන්නේ were recorded කියලා කිව්වොත් මේ ඔක්කොම ටික passive voice තියෙන්නේ in Colombo district. කොළඹ district එකේ have been recorded කිව්වොත් එතකොට මේ කියන්නේ වාර්තා වෙලා තියෙනවා. 2884 PCR tests conducted. මේකත් එක්ක were conducted නැත්නම් have been conducted. conduct කියන්නේ පවත්වනවා කියන තේරුම. ඒතර PCR test 2884ක් පවත්වලා තියෙනවා. ඒ කියන්නේ test කරලා තියෙනවා කියන තේරුම. කරලා තියෙනවා කියනනම් have been conducted, were conducted කියනවා පැවැත්වුවා. 9905 in quarantine centers run by armed forces. armed forces හරියටම ගත්තොත් මේක එන්නේ සන්නද්ධ හමුදා කියන තේරුම. armed forces ආම් කියන්නේ ආයුධයට. ඒතර ආම්ඩ් කියන්නේ ආයුධ සහිත නැත්නම් ආයුධ වලින් සන්නද්ධ කියන තේරුම. ෆෝස් කියන අපි බලකාය කියන තේරුම නැත්නම් ඉතින් හමුදාවටත් අපි කියනවා. ආම්ඩ් ෆෝසස් කියවම සන්නද්ධ හමුදා කියන තමයි සිංහලට එන වචනය. ඒතකොට run by armed forces. සන්නද්ධ හමුදාවෙන් විසින් දුවවන නැත්නම් සන්නද්ධ හමුදාව විසින් run කරන. ඒ කියන්නේ සන්නද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන කියන තේරුම. ඒතකොට quarantine center quarantine කියන්නේ නිරෝධායන. ඒතකොට center මධ්‍යස්ථාන. ඒතකොට මේක සම්පූර්ණ වාක්‍ය වෙන්න ඕනේ 9905 are in quarantine centers run by armed forces. සන්නද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල 9905ක් ඉන්නවා කියන තේරුම අවශ්‍යයි.
ඇයි එහෙම ඕනේ කියලා ඔයගලන්ට බලන්න ඔයගලන්ට පැහැදිලිව දැනගන්න පුළුවන්. මම විශේෂ පාඩමක් කරලා තියෙනවා ඔයගලන්ට. ඒකට link එක description එකේ තියෙනවා. Acute shortage of medical professionals in northern province. මේක සම්පූර්ණ වාක්‍ය වෙන්න ඕනේ. There is an acute shortage of medical professionals in northern province. Acute කියන්නේ මේක තා බරපතල දැඩි කියන තේරුම. Shortage කියන්නේ හිඟතාවය. ඒතර දැඩි හිඟතාවය. There is an acute shortage කිව්වම දැඩි හිඟතාවයක් තියෙනවා. මේ there are සම්බන්ධ වෙන පාඩමක් තියෙනවා. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන් description එකේ. තේමස් හිඟතාවයක් තියෙනවා. මොන හිඟතාවයද? Of medical professionals. medical කියන්නේ වෛද්‍ය. professionals කියන්නේ වෘත්තිකයින්. professional වෘත්තිකයා. profession කියන්නේ වෘත්තිය. උතුරු පළාතේ මේ දැඩි හිඟයක් තියනවලු වෛද්‍ය වෘත්තිකයන්ගේ. Repatriation of Middle East expatriates in November. මේක සම්පූර්ණ grammatical වාක්‍යයක් ගත්තා. Repatriation of Middle East expatriates will be in November. Repatriation කියන්නේ මේ repatriate කියන වචනේ ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේ patriot කියලා අපි කියනවා දේශ ප්‍රේමියට. ලතින් භාෂාවෙන් pater කියන්නේ මේ father පියා තාත්තා කියන තේරුම. එතකොට මේ පීතෘ භූමිය කියන තේරුම නම් patrium කියලා. පීතෘ භූමිය. ඒ කියන්නේ රට කියන තේරුම. ඒකෙන් තමයි patriot මේ දේශ ප්‍රේමියා කියන වචනේ එන්නේ. මේකෙන් අපිට තවත් වචන දෙකක් තියෙනවා. patriot අරුණාම තමයි expatriate සහ repatriate කියන වචන. repatriate කියන්නේ මේ re කියන එකේ නැවත කියන තේරුම එනවා. repatriate කියනවා නැවත තමන්ගේ රටට එන එකට. ඒතර expatriate කියනවා මේ තමන්ගේ රටෙන් පිට ජීවත් වෙන කෙනෙක්ට. තමන් උපන් භූමියෙන් පිට ජීවත් වෙන කෙනෙක්ට expatriate කියලා කියන්න පුළුවන්. මේක expatriate කියලාත් කියනවා. ඒ වගේම අර අනිත් වචනේ repatriate කියලාත් කියනවා. repatriate වගේම. හරි. ඉතින් මේ දවස්වල මේ වචන නිතර යෙදෙනවා. ඉතින් repatriation කියන්නේ නැවත රටට ගෙන්න ගන්න එක. නැවත රටට පැමිණීම. නැවත රටට ගෙන්වා ගැනීම. කාවද? of Middle East expatriates. මේ Middle East කියන්නේ මැද පෙරදිග. Middle කියන්නේ මැද, East කියන්නේ නැගෙනහිර. නැගෙනහිරට තමයි අපි පෙරදිග කියන්නේ. ඉතින් මැද පෙරදිග Middle East. මැද පෙරදිග expatriates. ඒ කියන්නේ මේකට හරියටම එක සිංහල වචනයක් මට මේලා මතක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද තේරුම? තමන් ඉපදිච්ච රටෙන් පිට ජීවත් වෙන කෙනෙක්. එයා වැඩ කරන්න ගිහින් වෙන්න පුළුවන්. නැත්නම් එහෙ පදිංචිලා ඉන්න පුළුවන්. කොහොම හරි expatriate කියන්නේ උපන් රටෙන් පිට ජීවත් වෙන කෙනෙක්. ඉතින් එහෙම ඒ අයව ඉතින් එහෙම ඉන්න මේ මැද පෙරදිග එහෙම පිට රටේ ඉන්න ලාංකිකයින්ව නැවත ගෙන්වීම. ඒක වෙන්නේ in November වල. will be in November වලයි සිද්ධ වෙන්නේ. මේ කියන්නේ දැන් නවත්තලා කියලා කියන්නේ මේ ඔක්තෝබර් මාසේ මේ කොරෝනා නැවත රැල්ලක් පැමිණීමත් එක්ක. හරි. අපි තවත් සිරස්තලයකට යමු. COVID සම්බන්ධයෙන් අපි මේ COVID-19 සම්බන්ධයෙන් පහුගිය දවස්වල වගේම අදත් සිරස්තල බලපින්ද අපි වෙනස් පැත්තකට යමු. අපි වෙනස් සිරස්තලයකට යමු. Waste from the UK. මේක මාතෘකාවක් විදිහට තියෙන. Waste කියන්නේ අපද්‍රව්‍ය. From the UK. UK කියන්නේ United Kingdom. එක්සත් රාජධානියෙන් ආපු අපද්‍රව්‍ය කියන තේරුමෙන්. CEA ordered to send back 242 containers. CEA කියන්නේ මොකද්ද කියලා යට වැඩි විස්තර බැලුවම අපිට බලා ගන්න පුළුවන්. Central Environmental Authority. මොකද්ද කියලා මම තවටින් කියන්න. Ordered මේකත් passive voice එකකින් තියෙන්නේ. CEA has been ordered නැත්නම් was ordered. Was ordered කිව්වොත් මේ CEA එකට order කරා නියෝග කරා කියලා කියන්නේ. Has been ordered. CEA has been ordered කිව්වොත් CEA එකට order කරලා නියෝග කරලා. හරි. මොකද්ද නියෝග කරලා තියෙන්නේ? order කරලා තියෙන්නේ. To send back. send කියන්නේ යවනවා. back කියන්නේ ආපසු. එතකොට ආපසු යවන්න නියෝග කරලා තියෙනවා CEA එකට තමයි ඕඩර් කරලා තියෙන්නේ. මොනවද? 242 containers. containers අපි මෙයාට සිංහලෙන් බහලුම් කියලා කියනවා. හැබැයි අපි කතා කරනකොට container කියලාමයි සිංහලෙන් දැන් කියන්නේ සාමාන්‍යයෙන්. container 242ක් ආපසු යවන්න CEA එකට අණ කරලා කියලායි කියන්නේ. කවුද අණ කරේ කියලා මෙතන නැහැ. ඒකයි passive voice එකෙන් තියෙන්නේ. අපි බලමු වැඩි විස්තර. The Court of Appeal කියන්නේ අභියාචනාධිකරණය yesterday ordered නියෝග කළා the Central Environmental Authority CEA කියන්නේ Central කියන්නේ මධ්‍යම Environmental පරිසර Authority අධිකාරිය. මධ්‍යම පරිසර අධිකාරියට අභියාචනාධිකරණය නියෝග කළා to send back ආපසු යවන්න 242 freight containers. freight කියන්නේ බඩු කියන තේරුම තමයි විශේෂයෙන්ම අපි ඒතර ඕනම බඩුවකට freight කියලා කියන්නේ නැහැ. විශේෂයෙන්ම නැව් නැත්නම් plane වලින් මේ ප්‍රවාහනය කරන බඩු තමයි freight. එහෙම ගෙනාපු බඩුවට අපි freight කියලා කියන්න පුළුවන්. ඉතින් ඕඩර් කරලා තියෙනවා නැවත යවන්න කියලා. මේ බඩු තියෙන containers 242ක්. මොන බඩුද තියෙන්නේ? carrying waste. ඒතර මේ containers carrying waste. waste කියන්නේ අපද්‍රව්‍ය, carry කියන්නේ මේ උස්සගෙන ඉන්නවා කියන තේරුම. carry කියලා කියනවා. ඒතර containers carrying waste කියන්නේ මේ අපද්‍රව්‍ය දාලා තියෙන containers කියන එකයි. ඒතර එහෙම
කන්ටේනර්ස් 242ක්. ඒතර මේකේ බඩු විදිහට තියෙන්නේ අපද්‍රව්‍ය. මේ දියුණු වෙලා තියෙන රටවල් වලින් තමන්ගේ කුණු දියුණු වෙමින් පවතින රටවලට යවන එක මේක කලාතුරකින් වෙන දෙයක් නෙමෙයි. මේක නිකන් කන්ටේනර් එක කුණු පටවල නිකන් යවනවා නෙමෙයි. අදාළ කුණු ඒ බාර ගන්න රටේ කවුරු හරි තමයි ව්‍යාපාරිකෙක් ගෙන්නන්නේ මේ කුණු. ඒ වෙනුවට අර දියුණු වෙච්ච රටේ කියන්නේ මෙතන බැලුවොත් එක්සත් රාජධානිය. ඒත් අපි දන්න භාෂාවෙන් කිව්වොත් එංගලන්තේ ගෙවනවා මේ කුණු ටික දාන්න. මේ කුණු ටික බාර ගන්නවට ඒ අදාළ රටේ ව්‍යාපාරිකයට. ඉතින් දියුණු රටවල් අපේ වගේ රටවල් ඒගොල්ලන්ගේ කුණු බක්කිය බවට පත් කරගෙන තියෙනවා. ඒකට carrying waste that had been shipped to Sri Lanka from the United Kingdom last year. එතකොට waste කියන තැනින් නම් බැලුවොත් waste that had been shipped to Sri Lanka කියන එකේ තේරුම ශ්‍රී ලංකාවට ship කරන ලද ship කරනවාගේ නැවෙන් බඩු එවනවට නැවට ship කියන වගේ තමයි නැවෙන් බඩු ප්‍රවාහනය කරනවට අපි ship කරනවා කියලා කියනවා. ඉතින් මේ එවන ලද කුණු ශ්‍රී ලංකාවට එවන ලද කුණු waste that had been shipped to Sri Lanka from the United Kingdom එක්සත් රාජධානිය විසින් last year ගිය අවුරුද්දේ ඒවා නැවත ඒවා ආපසු යවන්න කියලා අධිකරණ විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා කියලායි තියෙන්නේ. The court also ordered ඒ වගේම නැත්නම් තව දුරටත් කියන තේරුම තමයි also කියන එකේ ඉන්නේ. ඉතින් අධිකරණය තවදුරටත් නියෝග කළා. ඒ වගේම නියෝග කළා. The CEA එකට to institute legal action. institute කියනවා මේ විශේෂයෙන්ම නඩු සම්බන්ධයෙන් නඩු පවරනවා කියන තේරුම institute legal action කියන්නේ නඩු පවරනවා. ඒතර නඩු පවරන්න නියෝග කළා CEA එකට. තමයි කිව්වේ නඩු පවරන්න කියලා. against විරුද්ධව කාට විරුද්ධව නඩු පවරන්න කිව්වේ? The owners of the firms. ඕන කියන්නේ අයිතිකාරය. firm කියන්නේ සමාගම. ඒතර සමාගම් වල අයිතිකාරීන්ට විරුද්ධව against the owners of the firms. That had sent the waste containers to Sri Lanka. අපි මේ ගන්න ඕනේ firms that had sent the waste containers to Sri Lanka. ඒ කියන්නේ sent කියන්නේ send කියන එවනවා කියන එකේ past සහ past participle forms. ඒතර firms that had sent කියන්නේ එවපු සමාගම්. මොනවා එවපු සමාගම්ද? firms that had sent the waste containers. අපද්‍රව්‍ය බහලුම් ලංකාවට එවපු සමාගම්. ඒතර ඒවයි අයිතිකාරීන්ට විරුද්ධව නඩු පවරන්න. එහෙම කරන්නත් කියලා අධිකරණය නියෝග කළා කියලායි තියෙන්නේ. හොඳයි තවත් කෙටි සිරස්තලයක් අපි බලලා අවසන් කරමු. Largest paddy harvest recorded in 2020. මේකත් සම්පූර්ණ වාක්‍ය grammatically එන්න ඕනේ. Largest paddy harvest was recorded in 2020. නැත්නම් has been recorded in 2020. large කියන්නේ විශාල, largest විශාලතම, paddy කියන්නේ wheat, harvest අස්වැන්න, was recorded කියන්නේ මේ වාර්තා වෙනවා, වාර්තා වුණා කියන තේරුම. was recorded කියන්නේ වාර්තා වුණා, has been recorded කියන්නේ වාර්තා වෙලා in 2020 2020 දී. මේකත් passive voice එකෙන් තියෙනවා. ඒතර විශාලතම wheat අස්වැන්න වාර්තා වෙලා තියෙනවා 2020 දී. The Department of Census and Statistics. Department කියන්නේ දෙපාර්තමේන්තුව. මොන දෙපාර්තමේන්තුව? Of Census and Statistics. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. Department of Census and Statistics. ඒතර ඒක සහ and the Department of Agriculture. agriculture කියන්නේ කෘෂිකර්මද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි අනිත් දෙපාර්තමේන්තුවයි said කිව්වා 2020 will be recorded 2020 වාර්තා වේවි මේකත් passive voice එකෙන් තියෙන්නේ will be recorded වාර්තා වේවි කවුද වාර්තා කරන්න කියලා නැහැනේ වාර්තා වේවි as the year මෙතන as කියන එකේ තේරුම විදියට කියන තේරුම මේ as ගැන වෙනම පාඩමක් කරලා තියෙනවා as එකේ ප්‍රධාන තේරුම් 7ක් තියෙනවා ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් ඒ පාඩමේ ටික විශේෂ විදිහට පහදපු පාඩමක් හොඳයි ඉතින් වාර්තා වේවි කියලා කිව්වලු අර දෙපාර්තමේන්තුව විසින් 2020 as the year අවුරුද්ද විදිහට මොන අවුරුද්ද විදිහට in which the country had obtained කියන ලබා ගන්න. ඒතර its largest paddy harvest its කියන්නේ මෙතන ඒකේ කියන්නේ රටේ කියන තේරුම රටේ විශාලතම වී අස්වැන්න තමයි its largest paddy harvest කියන්නේ. The year in which the country had obtained its largest paddy harvest කියන්නේ රටේ ඉහළම රටේ ලොකුම වී අස්වැන්න ලබාගත් අවුරුද්ද කියන එකයි. ඉතින් අන්නේ අවුරුද්ද විදිහට 2020 වාර්තා වෙයි කියලායි වාර්තා වෙයි කියලා කිව්වා කියලායි කියන්නේ මේ දෙපාර්තමේන්තු දෙක විසින්. හොඳයි එහෙනම් මෙතනින් මම නවත්තනවා අදට පත්තරයක ඉංග්‍රීසි වැඩසටහන. මම තිමි රංජන මේ හරිලි ඉංග්‍රීසි YouTube channel එක ඔයගොල්ලන්ගේ ස්තුතියි. නරඹුවට like කරනවට comment කරනවට මම සියල්ලම කියවනවා. හැකි වෙලාවට මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. තවත් වැඩසටහනකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.